අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා වින්විච්ච පැයටයි සපමිල්ලදී සීලුම දෙනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යානි මානි ආවුසෝ බද්ද කුසලානි සීලානි වුත්තා භගවතා ඉමානි කුසලානි සීලානි යාව දේව චතුන්නං සතිපට්ඨානං භාවනාය වුත්තාති භගවතාති තී. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ වගේ භාවනා මුලුවකට වැඩමුළුවකට උරදීලායේදී කටයුතු කරන වෙලාවේ ඒකේ සෑහෙන වෙලාවක් අපි වෙන් කර ගන්නවා අපේ සුත්තමේ ඥානෙ වඩා ගැනීමට. ඉතින් සුත්තමේ ඥානෙ සඳහා ඒ කරන කාලයට අපි කියන්නේ සුත අනුග්‍රහිතේ කියලා. අපි සුත්තමේ වශයෙන් අනුග්‍රහ කිරීමක් කරනවා සාරවත්න දේශිත ඒ ධර්මයට වෙන සියලුම වැඩ නතර කරලා ඒ සඳහාම අප වෙලා කැප වෙලා අපි සිංහලෙන් කියන්නේ බණ අහනවායි කියලා. ඉතින් අද ලෝකේ විවිධ ආගම් මේ අධ්‍යාපන ක්‍රම තිබුණාට මේ දේශක ශ්‍රාවක සම්බන්ධයේ තරම් ඍජු ප්‍රතිඵල ගෙන දෙන මොනම ක්‍රමයක්වත් නැහැ. අද තාක්ෂණික යුගයේ උංගා කුගැන්වීම් ක්‍රම තියෙනවා සියල්ලම අසාර්ථකයි. ඒව නැත්තම් මේ දේශකයෙක් දේශනා කරනකොට ශ්‍රාවකයෙක් අහගෙන ඉන්නවා තරම් ඒක ඉක්මවල යන්න පුළුවන් උනේත් නෑ. ඒක මගහරින්නත් බෑ. ඉතින් ඒකට අනුශාසනා පාටිහාරිය කියලා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා. ඉන් එපිට තියෙනවා ගොඩක් යමෙක්ගේ අදහසක් තව කෙනෙකුට sannivedanaya කිරීමේ ක්‍රම ඉදි පාටිහාරිය අනුශාසනා ඒ වගේ ප්‍රාතිහාර්යයන් ඒවා කියන්නේ තමන්ගේ අදහස තව කෙනෙකුට දෙන හැම ශාස්ත්‍රුන් වහන්සේම පාවිච්චි කරනවා. ඒවා අනාර්ය ප්‍රාතිහාර්ය වශයෙන් දේශනා කළා. සර්වඥාන්සේ මේ අනුශාසනා පාතිහාරි තමයි තමන්ගේ ශාසනය ඉදිරියට ගෙන යාම සඳහා අනුදැන වදායි. අන්ත අනුදැන නිසා නෙවෙයි නම් කරලා ඒ වගේ මේ වගේ දෙයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට පින් සිද්ධ වෙන්නේ තමයි අවුරුදු මේ 2600ක් ගිහිල්ලත් අපිට තාම මේ බුද්ධ දේශනයක් ඉදිරිපත් වෙලා තිනවා, ඉතිරි වෙලා තිනවා. ඉතින් අපි ඉදිරිපත් කරගෙන ඉතිරි වෙලා තියෙන කොටස සමස්ත ලෝකෙම පිළිගන්නවා. මේක තමයි ගොඩක්ම මුලින්ම සරුවචන්සේ දේශනා කරපු දේ ගැබ්බෙලා තියෙන දේවල් කියලා. ඉතින් ඒ සඳහා ඒකට හේතුනේ දේශනා කරන්නනොත් සිහිබුද්ධියෙන් ඒක දේශනා කළ අතර සරුවචන්සේගේ මුල් පටන් අරගෙන ආසන සීරු දෙනාම සිහිබුද්ධියෙන් අහුම්කන් දීපු නිසා. ඒක තමයි අනුග්‍රහ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් සුත්ත අනුග්‍රහිතට කලින් සරුවචනංශයේ දේශනා කරලා තියෙනවා ඒගොල්ලෝ සීලේක පිහිටලා සීලානුග්‍රහිතේ ඉන්න ඕන. ඒ වගේම මේ සීලානුග්‍රහිතේ ඉඳගෙන සුතය නැත්නම් බණ අහන ඇත්තන්ට මේ එක පැත්තකට ගලණයක් සිද්ධ වෙන්නේ දේශකයන් වහන්සේ දේශනා කරනවා අහගෙන ඉන්න එක අහගෙන ඉන්නවා. ඒකට වැටහෙනවද නැද්ද දන්නේ ඒක තහවුරු කරගන්න. එහෙම නැත්නම් ඒක පළපදියම් කරගන්න ප්‍රශ්න අහන්න ඕන. ඒකට සාකච්ඡා අනුග්‍රහිතය කියනවා. ඉතින් මේ සීලානුග්‍රහිතේ, සුතානුග්‍රහිතේ, සාකච්ඡානුග්‍රහිතේ කියන තුන යම් කිසි කෙනෙක් සමත භාවනාවක් නැත්නම් සමත අනුග්‍රහිතයට යන්නේ ඉස්සෙල්ලා සම්පාදනය කරගන්න ඕන. ඒක අපිට සමස්තයක් වශයෙන් සියලු දෙනාටම හෝ එක්කෙනෙක් තමන් වශයෙන් හෝ සම්පාදනය කරගත යුතුයි. ඉතින් මේ සීලානුග්‍රහිත, සුතානුග්‍රහිත, සාකච්ඡානුග්‍රහිත ඇත්තේ නෑ අබුද්ධෝත්පාද කාලවල. ඒක තියෙන්නේ බුද්ධෝත්පාද කාලවල පමණයි. ඉතින් එහෙම තියෙද්දි මේ වටිනාම දෙයක් මෙහෙම තියෙද්දිත් අපි සමස්ත මානව සංහතිය අරගෙන බැලුවොත් කී දෙනෙක්ද
ඒ සඳහා සීලානුගහිත සුතානුගහිත සාකච්ඡානුගහිත කරන්නේ. ඊට පස්සේ ඒ වගේකින් යුක්තව ඒ වගේ සමන්නාගතව ගිහිල්ලා සමත අනුගහිතයක් නැත්තම් අපි හිත එකතෙන් කරගන්න ඒකෝදි භාවයටපත් කරගන්න අපි මනුස්ස ජීවිතේ කොච්චර කාලයක් ගත කරනවද ඒකත් උනාට පස්සේ තමයි විපස්සනා අනුගහිතේ කියලා මේ නිවන් දක්නා වැඩක් සඳහා වෙන කුළු ගැන්වෙන සිකප්පත්ත කෙලවර පැමිණ අභ්‍යාසය කරන්න වෙන්නේ. ඉතින් අපිට මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවක් ගත්තාම නැත්තම් සංඝයා වගේ මහන්සියලා මෑණිවරු වහන්සියලා වගේ දකින්නකොට ගිහියෝ වශයෙන් කල්පනා කරන්නේ යැත්තෝ එහිම ගත කිරීමට තමයි මේ පැවිද්ද ලැබලා තියෙන්නේ කියලා. ඉතින් ඒක පැවිදෙන්න ඉස්සෙල්ලා මගෙත් තිබුණ පිපාසාවක්. මගෙත් තිබුණ ආශාවක්. කවදානම් ඒ පූර්ණ කාලීනව ඒ වගේ වැඩක යෙදෙන්නෝ කියලා. නමුත් සංඝයා පෙන්න ආදර්ශන අන්තිම කැතින්දා එපා වෙලා තිබ්බේ. කිසිම කෙනෙක් භාවනා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ගිහිල්ලා මොකද විශ්වවිද්‍යාලේ ඉන්නකොට විශ්වවිද්‍යාලේ සංඝයා වහන්සේලා අපිට අමුතුම දේවල් උගන්වනවා. ඒ කියන්නේ ක්‍රියාපටිපාටි. පෙන්වන්න බෑ. ඉතින් නමුත් මේ විශ්වවිද්‍යාලේ ඉන්නකොටම දෙවෙනි අවුරුද්දේ විතර වගේ නිකන් කයි වාරුවක් තිබ්බා. ඒ කාර්ය ධර්ම සාකච්ඡාවක්. ඒක ඉතාමත්ම සරලව කෙරුණේ. ඉතාමත්ම කිසිම ආගමික වතාවක් නැහැ. කට්ටියක් එකතු වෙලා අපි මම ඉතින් ඒකේ නිකන් එළිලා යන කණ්ඩායම හිටියේ. දවසක සුමානකර සරයක් පැයක් එකතු වෙලා බණක් කියනවා. සුමාන සරයක් පැයක් එකතු වෙලා වාඩි වෙනවා. ඉතින් මේක කරගෙන යනකොට මට හිතුණා මේ සංඝයා වශයෙන් වෙන්න ඕනෙත් නැහැ. සංඝයා මේක නෙකරුවයි කියලා ප්‍රශ්නකුත් නැහැ. කළ හැක්කක් කියන සංඥාව. ඒ කියන්නේ මේක කළ හැකි දෙයක් කියන එක. ඉතින් ඒක වෙනකොට මට පුද්ගලයෙක් වශයෙන් සීලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ සමතානුගහිතේ විපස්සනානුගහිතේ කරන්න පුළුවන් කියනකොට ලොකු ආඩම්බරයක් නැත්නම් ලොකු ප්‍රස්තාවක් මේකේ ලැබුණා. හැබැයි ඉතින් අර හොඳ වෙලාවට මගේ පුද්ගලික කතාවක් කියනවනම් හැම කෙනාම කිව්වා විශේෂයෙන් කීප දෙනෙක් මතක් කරලා කිව්වා ඒ සීලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ සමත විපස්සනා වශයෙන් කෙනෙක් කාටවත් ඇඟෙන්න කරන්න එපයි කියලා. ඒ කියන්නේ පැවිදි වෙන්න එපා. පැවිදි වුණොත් මේකටම නේ යගත කරන්න තියෙන්නේ. පැවිදි වෙන්න ඕනේ නැහැ. අපි මෙහෙම කරමු. හැබැයි මට අර පළවෙනි වැඩමුළුව දෙක යනකොට මට හිතුණා මේකට ඉතින් ඊට වැඩි දේශී නම කියලා ගිහිල්ලා බහැලා කරමු කියලා. ඉතින් කිව්වා කෙරුවොත් සිවුරු අරින්න වෙනවා. ඔය ලේසි නෑ වැඩේ කරන එක. ඊට පස්සේ භාවනා කරනවා කියන එක ලේසි නෑ. ඉදිලා කරන්න ඕන කියලා අවුරුදු 7-8ක් විතර වගේ කාටවත් නොදැනෙන්න තාම සමීප ඇසුරක් සමාජශීලීව ජීවිතය ගත කරන මට ලොකු අභ්‍යාසයක් හම්බුණා. සාමාන්‍ය විදිහට ජීවත් වෙන අතරේ ලද්ද වෙලාවේ මේ පිරිසත් එක්ක ඉන්න එක විතරයි මට හම්බෙච්ච එකම වෙලාව මේ බණක් භාවනාවක් කරන. අනික වෙලාවට මම ඇන්ග්‍රි යං මෑන් මේ සමාජ විරෝධී වැඩ කරන තරුණ හිතුවක්කාර කොල්ලෙක් විතරයි. ඉතින් එහෙම ඉන්නකොට ඒ චරිතය මේක අතර ගැටමක් ආවෙත් නැහැ. ඊට පස්සේ පැවිදි වෙන තැනක් හොයනකොටත් මෙතෙන් ඇදගෙන වැටිච්ච එකත් මහ පුදුමාකාර අහඹුවක්. තව දෙපොලකට තුන්පොලකට මං ගියා පැවිදි වෙන්න. හිත හදාගෙනම එන්න දෙයක් අහගෙන ඉන්නම් කියලා හරි ගියේ නැහැ. ඉතින් මෙතන ඇවිල්ලා බලනකොට මේ සීලය රකින්නේ භාවනා කරන්න විතරමයි. ඒක තමයි මේ අද අපි ගත්ත මේ පාඨේ සිංහල තේරුම යානිමානි ආවුසෝ බද්ද කුසලානි සීලානි උත්තානි භගවතා ඉමානි කුසලානි සීලානි යාවදේව චතුර්ණං සතිපට්ඨානං භාවනාය උත්තානි භගවතා මේ හතර සතිපට්ඨානෙටයි මේ සිල් රකින්නේ. ගිහි වේවා පැවිදි වේවා. ඉතින් ඒ සඳහා පැවිදි විය යුතුම නැහැ. බුද්ධ ආගම් විය යුතුත් නැහැ. අනිවාර්යෙන් බෞද්ධ වෙන්න ඕන කමක් නැහැ. ඒ මොකද අපි මේක වහලා ගහන ගේමක් නේ තිබුණේ අපට ගිහි කාලේ. ඉතින් ඒක නිසා මෙහාවට පස්සේ වුණත් බලනකොට මේ සංඝයා ඔක්කොම වැඩේ උදේ ඉඳලා හැන්ද වෙනකම් භාවනා කරනවා. ඉතින් මට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මං ආව තැන හරි වතුර තිබහට ආව ලිඳේ වතුර තියෙනවා ඉතින් වෙන්න බොනවා. තවද 20ක් විතර යනකම් වගේ ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් වුණා. ඉතින් අපිට තිබුණේ අනික් සංඝයා ඇසුරු කරන්න එපයි කියන එක විතරයි පණිවිඩය කර දුන්නේ. කවදාව සංඝයා ඇසුරු කරන්න එපා ලැබෙන්නෙම වැරදි අදහසක් කියලා. ඒ නිසා පුළුවන් තරම් පින්කම් වලට යන්න එපා.
බණ පොළවල් වලට යන්න එපා. පිංකම් වලට යන්න එපා. පාන්සකුල වලට යන්න එපා. පිරිත් කියන්න යන්න එපා. කටන පිංකම් වලට යන්න එපා. ඉතින් අපේ විවස්ථාවෙම තියෙනවා. ඉතින් හරි ලේසි. ඉතින් ඒ ගත කරන ජීවිතයේ එහෙම තියෙන බවක් ලංකාවේ ඉතිහාසෙ කොතනකවත් සඳහන් වෙලා නැහැ. එහෙම සංඝයා ඉන්නවයි කියලා ලංකාවේ. නුවර පෙරහැර බලන්න ගියාම අලි දැකපු කට්ටිය වගේ එළියේ ඉන්න කට්ටිය විතරයි ජනයා දන්නේ. ලාහුගල ගිහිල්ලා අලි බලන්න කවුරුත් යන්නේ නැහැ නේ. නුවරට එන පෙරහැර වගේ. ඉතින් ඒ නිසා මයි ජීවිතේ මේ සිල් රකින්නේ භාවනා කරන්නමයි කියන එක මේ සූත්‍රය කියන්නේ මේ වෙලාව කියනවා මිසක් පටිපාටි උනේ ඒකම තමයි. අපි යම් වෙලාවක සීලයකට ගියා නම් ඒ සීලේ එල්ලයක් තියන දෙයක්. එහෙම නැත්නම් ඒවා අනුපුබ්බ ප්‍රතිපදා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා. ඒකේ තමයි වැදගත්ම දේ මේ සීලයකටපත් වෙන එක. නැත්නම් ශිෂ්ටාචාර වෙන එක. නැත්නම් සීතල වෙන එක. එහෙම නැත්නම් හික්මෙන එක. ඒකයි මිනිස්යා සහ සත්තු අතර තියෙන වෙනස. මිනිස්යාට හික්මෙන්න අවශ්‍ය නැහැ, හික්මෙන්න පුළුවන්. හැබැයි මේ කාටවත් බයටවත් එහෙම නෙවෙයි. අනුග්‍රහ කරන්න පුළුවන්. සත්තුන්ට බෑ. මොකද සත්තු සහජාසය කියන ඒ ආවේනික එහෙම නැත්නම් පරිණාමයට ආපු එකට යට වෙලා තියෙන. බලලුන්ට සිල් ගන්න බෑ. උපාසක බලලු වෙන්න බෑ. මනුස්සයට අවශ්‍ය නම් පුළුවන්. ඉතින් හිතෙනවා නිකන් බැලුව බැලමට හිතෙනවා දැන් අද තියෙන සමාජ පද්ධතිය ගත්තොත් ලංකාවේ වේවා පිටරට වේවා පිරිහීමක් පේන්න තියෙනවා කියලා. සීලයක පිරිහීමක් නැත්නම් ඒ සිල් ගැන වග කියන්නත් කියන වගේ කිය යුතු ඇත්ත ගාව එක නැහැ කියලා. හැබැයි ඉතින් සාරුවච්චන්හන්සේ වැඩ ඉන්නකොටත් විනය පිටකේ කියවලා බලනකොට පේනවා නොකඩපු සිල්පදයක් නැහැ. කිසිම තැනක මේට වැඩිය වෙනසක් පෙන්වන්නෙම නැහැ. මේ වැරදි ටික එහෙමම තිබිලා තිනු ඒක සාරුවච්චන්හන්සේට ඉච්චර ප්‍රශ්නයක් වෙලත් නැහැ. ආන්නේ කියන අපන්නක ප්‍රතිපදාව, ආන්නේ කියන අවිරුද්ධ ප්‍රතිපදාව දන්නවනම් සිල්පද රකින්නවා කියන එක ඉච්චර අමාරු නැහැ. ඊට පස්සේ ඒ රකින්න සිල්පදේ සතිපට්ඨානයේ සඳහායි කියන වචනයත් එහෙම නැත්නම් ඒක ක්‍රියාවත් වෙන එකත් ඉච්චර තරම් අමාරු නෑ. මම මේ සරුවච්චන් වහන්සේ දේශනා කළ මේ ගම්භීර ධර්මයේ මේ ගැඹුරු අපකප වීමෙන් කළ යුතු Brahmacharya පුංචි කරන්න කතා කරනවා නෙවෙයි. මේකේ තරම් අමාරු නෑ. ඉතින් ඒ සඳහා ඒ අමාරු නොවි කරන ක්‍රමයකුත් තියෙනවා. එහෙම නැත්නම් ගා ගන්න ක්‍රමයකුත් තියෙනවා. මේ තියෙන ප්‍රශ්න ඔළුවේ දාගෙන අනුන්ගේත් පව් සමාදන් වෙලා අනුන්ගේ පව් වැරදිත් අපි හිත නරක කරගෙන යන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඉතින් ඒ සමාජයේ දිහා බලනකොට මගේ ජීවිතේ හම්බෙච්ච මාතරසි ඥානාරාම ස්වාමීන් වහන්සේ සහ බුරුම පණ්ඩිත සාන්ති බලනකොට ඇත්තු වගේ කිසිම දවසක ඉවන්ගේ හිත මේ පීඩා ගත්තේ නැහැ. අපිට කරන්න තියෙන්නේ මේ හම්බෙච්ච ලායි තමන්ගේ වැඩි බේර ගන්න එකයි තියෙන්නේ. තමන්ගේ ජාම් බේර ගන්න එක විතරයි තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඉතිහාසගත පුද්ගලයෝ. තටමඬ දඟලන්න ගිය කට්ටිය රැල්ලට අහුවෙලා රැල්ලට වැටලා ගහගෙන ගියා. මේගොල්ලෝ නෑ තමන්ට කරන්න තියෙන දේ කරා. ඒ වගේම අනුගාමික ශිෂ්‍ය පිරිසකුත් ඇති කරා. ඒ වගේම මිනිස්සුන්ගෙන් පුදුම සත්කාර සම්මාන ලැබුවා. ඒ කියන්නේ ගෞරව ලැබුවා. ගරු භාවනීය කියන නමටපත් වුණා. ඒ මොකද දිගටම කෙරුවේ මේ මහානකම වේවා නැත්නම් එහෙම නැත්නම් මේ කරන වැඩමුළුවක වේවා එහෙම නැත්නම් ගියෙක් වශයෙන් සිල් රැකීම හෝ වේවා සතිපට්ඨාන සඳහාමයි. අය වෙන මොකක්වත් එහෙම දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා එවැනි දෙයක් මේ අපි මේ සංකර සමාජයේ ඉන්න මට පළපදියම් කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මට තව කෙනෙකුට එහෙම කට ඇරලා එහෙම අනුශාසනාවක් කරන්න පුළුවන්ද කියන එක ජීවිත පරිශ්‍රණයක් මරණ ගම්ම කළ යුතුයි. අපිට කවදාකවත් දැන් ඉවරයි කියන්න බෑ මේ පරිශ්‍රණය. දිගටම යනවා. ඉතින් අපි මේ වැඩමුළුවේ හම්බෙන ධර්මදේශනාවල අපි කොහොමද මේ බුදුරජාන් වහන්සේ දේශනා කරලද මේ කුසල සීලය සතිපට්ඨානට යොමු කරන්නේ? එහෙම නැත්නම් කුසල සීලෙ මොකේද එල්ල වෙලා තියෙන්නේ? මොකේද ආපాతගත වෙලා තියෙන්නේ? ඉතින් අපි ඒ සතර සතිපට්ඨාන සියට එල්ල වෙච්ච ඊට අනුගත වෙච්ච අනුආත සීලයක්ද මේ රකින්නේ නැත්නම් අපි මේ කරන්නේ සීලබ්බත පරාමාසයක්ද කියලා. මේ ගමරාට සීල් ගත්තා වගේ සීලයක්ද රකින්නේ නැත්නම් ඒ සීලෙන් අපිට ඔය
අපි යොමු වෙච්ච ගතියක්, සතිපට්ඨානට යොමු වෙච්ච ගතියක් අපේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අත්දකින්න පුළුවන් ද කියන එක තමයි අපි මේ වගේ වැඩමුළුවකදී උද්දීපනය කර ගන්න ඕනේ. එහෙම නැත්නම් උත්ප්‍රේරණය කර ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ සීලය ගත්තාම නැත්නම් මේ කුසල සීලය කියලා ගත්තාම අවිපටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. ආනන්ද බුදුරජාණන්සේ මේ වෙන සූත්‍රයක සාක්ෂි සූත්‍රයක සඳහන් කරන සාධක සූත්‍රයක ආනන්ද මේ කුසලය විපිලිසරකම නැති කරන්නයි හේතු වෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ දැන්න තියෙන අසහන කියලා වචනක් තියෙනවානේ. ආතතිය කියලා එකක් තියෙනවානේ. ඔය තමයි විපිලිසර වෙනවයි කියන්නේ. ඒ විපිලිසර ගතිය අනිවාර්ය ලක්ෂණය පෘථජ්ජනයයි. කවුරු පවක් කෙරුවත් Taman හිත නරක කරගන්න. Taman අතින් විචේරත් හිත නරක කරගන්න. ඒකල ලෝකේ තියෙන පත්තර බුවත්පත් හේරම කියවලා අර කුණු හරප ටිකෙන් හිත නරක කරගෙන එලාව පැද්රක බුදිය ගන්න නෑ. වළඳ බත් ටික දිරවන්නේ නෑ. මෙන්න විපිලිසරකම තමයි මේ දුස්සීලකමේ හම්බෙලා තියෙන ආනිසංශයක. ඉතින් අද ජාත්‍යන්තර සම්මේලන හැම එකකම සාකච්ඡා කරනවා. ඇයි මේ බයලජ්ජා දෙක නැත්තේ? ඇයි මේ අසහනේ වැඩි වෙලා තියෙන්නේ? මෙච්චර මිනිසුන්ට සල්ලි තියෙද්දි, මෙච්චර තාක්ෂණයේ තියෙද්දි, මෙච්චර sannivedanakama තියෙද්දි, මෙච්චර යටිතල පහසුකම් තියෙද්දි ඒ අසහනේ ශීඝ්‍ර විදිහට වැඩෙනවා. ඒක වැඩෙන්නේ ගොඩක්ම උඟක් තියුණු රටවල් වල. ලංකාවෙත් නැත්තේ නෑ. මේ කොවිඩ් තත්ත්වය එහෙම නැත්නම් ওই දේශපාලන තත්ත්ව නිසා ලංකාවේ දැන් උපරිම මට්ටමකට ඇවිල්ලා තියෙනවා. දරන්න බැරි පුළුවන් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ විපිලිසරකම කියන්නේ දෙකට දෙතවර විච හිත. එහෙම නැත්නම් අන්‍ය විහිිත හිත, නන්නත්තර හිත. ඉතින් අන්නේ නන්නත්තර හිත සීලය රකින්න පටන් ගන්නකොට කොහොමද ඒකෙන් අපිට දැනෙන වැටහෙන වෙනසක් ඇති කර ගන්න පුළුවන් දී කියන දේ අපේ අම්මලාගේ අප්පච්චිලාගේ කාලේදී උන්දලා කිව්වේ එහෙම දැනගන්න පුළුවන් 2500 දැන් ඉවරයි. ඒ නිසා දැන් තියෙන්නේ නැති 2500 කියලා. ඇති 2500 ඉවරයි. බුද්ධ ජයන්තියේදී අපි ඒක හොඳට ලොකුවට සමරවුවා. සමරුවා පස්සේ දැන් ඉතින් පිරිහෙන කාලේ තමයි කියලා. ඉතින් පසුගිය අවුරුදු 40 මට හම්බෙච්ච හැම නායක හාමුදුරු කෙනෙක්ම කියන්නේ කර්මස්ථානවලක කිව්වා දැන් මේක ඉතින් දිගටම පිරියනවා කියලා. කියන්නේ නැති 2500 කියන එක තමයි කියන්න හදාන්නේ, නැති එක තමයි පෙන්වන්නේ. එහෙම නැත්තම් කියන්නේ මේ ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේත් ඉන්න වට්ටාරම වැඳලා නිකන් හිටපළා. දැන් ඒ රහතන් වහන්සේලා පිටිට එන ගහලා ඉවරයි. ආදාහනය කරලා තියෙන. දැන් කරලා වැඩක් නැහැ. දැන් කරන්න බෑ. ඕක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් පීරි ගන්න. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ඉඳලා පල්ලෙහාට දිගටම කියන්නේ වැඩක් නැහැ. අපි ඊගාවට යන මෛත්‍රී බුදුහාමර ගැන බලමු. අපි මෛත්‍රී බෝසත්ණන්සේගේ රූපයක් ලොකොට හදමු. හදලා උන්දෑන්තයට පොඩ්ඩක් ඔය මොනවා හරි කරගෙන ඉමු. දැන් නම් කාලේ ගිහිල්ලයි කියලා. ඉතින් ඒක මට බලපෑවේ නැත්තේ නෑ පුද්ගලයෙක් වශයෙන්. අනිවාර්යෙන් බලපාන. මොකද අම්මලා තාත්තලා ඒවා කියන්නේ අපේ නොමගරින්න නෙවෙයිනේ. අපේ නායක ආම්දුරු ඒවා කියන්නේ නොමගරින්න නෙවෙයිනේ. ඒගොල්ලෝ ජීවිත පරිශ්‍රණයකින් මේ කියන්නේ. නමුත් මට ඒක බලපෑවේ නැහැ. මගේ ජීවිතේ මට බලපෑවේ නැහැ. ඉතින් මට හිතෙනවා එහෙම ඒ වගේ මේ ලෝකෙම කියද්දී සිල් දැකලා වැඩක් නැහැ. බණක් භාවනාවක් කරලා වැඩක් නැහැ. කරන්න තියා උපදෙස් දෙන්නවත් කවුද මේ කාලේ ඉන්නේ කියන එක තමයි සාමාන්‍යයෙන් පවතින දේ. ඉතින් ඒකේ පැවිද්දන්ගේ ගිහියන්ගේ වෙනසක් නැහැ. බෞද්ධයන්ගේ අබෞද්ධයන්ගේ වෙනසක් නැහැ. ඥාන පිරිමි වෙනසක් නැහැ. උගත් නුගත් වෙනසක් නැහැ. භාවනා කරපු අය සහ නොකරපු අය අතර වෙනසකුත් නැහැ. ඒ තරමටම මේක බිම දාලා තියෙන්නේ. ඉතින් අර බුද්ධ ජයන්ති කාලේ වෙනකොට අපේ ඥානාරාම ස්වාමීන්ගේ වයස හිතන 1901 ඉපදලා තියෙන්නේ 55ක් විතර වගේ. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේට අත්‍යවශ්‍ය ඕනකමක් තිබිලා තියෙනවා මේ මහානකම කරන්න. මේක නොපනත්කම නෙවෙයි. එහෙම නැත්නම් කියනවනේ මේ මට ඉන්නේ අප්පයි වචනේ ආවේ නැති එක හොඳයි. මේ යන්තම් සන්තම් පදම් කරන මහානකම නෙවෙයි මේක පිළිවෙලට කරන්න. ඉතින් ලොකු සංහස හොයලා තියෙන හැම
පුස්කොළ පොතකම බල්ලා කියලා තියෙන කිසිම තැනක මෙන්න මේ කළ යුත්ත සිල්ලක්කට පස්සේ කළ යුත්ත දිගට සටහන් මොනම සටහනක්වත් තිබිලා නැහැ. ඒ පුස්කොළ පොත් කලපිරිමැදලා තමයි ඒක ඉගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා මහසීසයඩෝ ස්වාමීන් වහන්සේගේ පිරිස ආපු ගමන් දැක්කපු ගමන් හරියට කොහොල්ල ගුලියක් කටුමැටි පිටියකට ගැහුවේ තක් ගාලා ඇල්ලුවා. අය මොකක්වත්ම නැහැ. ඒ ආපු ස්වාමීන් වහන්සේලා තේරෙන මුන්නාංශයට මේක තේරුණයි කියලා. එතකොට ඒ බුරුම පන්දිස්වාංශයට ඇවිල්ලා තිනවා බුරුම ලොකු පන්දිස්වාංශයට මතකයි අපේ ලොකු සාංශය. කියලා තියෙනවා මේ නමට අවශ්‍ය නම් වෙන කෙනෙකුට උදව් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කමට හන්දිමක් වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. මට මතක නැති ඒක ආයෙ මතක් වුණාපා. සීලවන්තං ගුණවන්තං කියලානේ සංඝයාට වඳින්නේ. සංඝයා හිතන්නේ සීලේ යාන්තං ගුණේ යාන්තං තිබුණොත් ඇති වඳු පිටක් ලබන්න කියලා. සීලවන්තං ගුණවන්තං නෙමෙයි සීලේ යන්තං ගුණේ යන්තං තියාගෙන යන සමාජයක් නේ තියෙන්නේ අද. මා සංඝයා වංශන නිසා මම හිතනවා මම ඒක තරහ වෙන එකක් නැති වෙයි කියලා. ඉතින් ඒකට ලොකු සාංශي අභියෝග කරලා තියෙනවා. කියලා මේ පොයින්ට් එක ඇල්ලුවා. අල්ලලා තන්නි කරම පැත්තකටලා ඉන්නකොට තමයි ඔය ගල්දිව පණ්ඩිත ස්වාමීන් ගෙන්න ඇවිල්ලා පුදුම විජේට හේතු ගන්නලා තියෙන අපි මේක දෙමු පැවිදි පිරිසක් හදලා. ඒක ලොකු සාංශි කියලා දෙනවා හරියන්නේ නැහැ කියලා. කිසිම කෙනෙක් ඔය කියන පිරිසුදු චේතනාව උකට නෙමෙයි පැවිදිලා ඉන්නේ. කරන්නේත් ඒක නෙමෙයි බෑ. මේ පණ්ඩිත ස්වාමීන්ගේ තියෙන දක්ෂකම තමයි කියලා. පණ්ඩිත ස්වාමීන් හොඳ පිරින්ක ලොකු ආම්දු කෙනෙක්. ඒත්තු ගන්නලා තියෙනවා. ඊට පස්සේ ගිහින් නම් ඔය නම කියනවා නම් ගහක් යට හරි ඉඳවන් එන්නම් කියලා තමයි මේ යෝගාසන සංස්ථාව ඇති කරේ. ඉතින් මං ඇවිල්ලා බයිදුනේ එතන. ඒ නිසා ලොකු සංසේ ශක්ති ප්‍රමාණය කිසිම වැඩක් ඇත්තේ නැහැ. මොන වැඩක්වත් නැහැ. මේක විතරයි කරන්නේ. ඉතින් ඒ නිසා අපිට සීලය කියන එක කොහොමඩක් අච්චර බරපතල ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද මෙහි ඉඳදී සතෙක් මරන්න වෙලාවක් ගන්න අමාරුයි. සත්තු නම් ඉන්නවා. ඒ වගේම හොරකම් කරන්න දෙයක්වත් වෙන්නේ නැහැ. කාමීත්‍යාචාරයත් කරද හැකි හරි අමාරුයි. පහතාවරනේ නැහැ. බුරු කියලා හිසජන පරිසෝජනේ වැඩිපුර වචනයක් කතා කරන්න එපා කියලා ලොකු සාන්ති කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කායික වාචික සිල්පද රැකෙනවයි කියන එක ඇතුළේ ඉන්නකොට ඒක මහා අමාරුවක් නෑ. හැබැයි ගේට්ටුවෙන් එළියට ගියාට පස්සේ නම් මට තේරෙනවා බුදු අම්මේ ඒකට කල යුතු පෙරලිය. මේ සමාජයේ ජීවත් වෙනවා කියලා කියන්නේ කැම්බිරිල්ල. පිරිසක් එක්ක ඉන්න උනා නම් උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි රැට කසපාර 300යි කියලා කසපාරම තමයි. ඒ නිසා ජනයා කුලයා කෙරෙහි ගණයා කෙරෙහි වාසේ නම් එහෙම ඉඳලා සීලයක් රකින්නයි කියන එක නම් ඒක ඉතින් බෑ මගේ එහෙම කරනවා නම් සක්‍ර දෙවියන්ද පව වඳිනවලු. හැබැයි අපි හිතනවට වැඩි පිරිසක් ඒක කරනවා. අපි හිතාන ඉන්නවට වැඩි පිරිසක් ඒ සංකර සමාජයෙන් දැදි සිල් රකින්නවා. ඒක අපිට තේරෙන්න පුළුවන් උනේ මට තේරුම් ගන්න පුළුවන් උනේ අර සතිපාසල වගේ සමාජ සේවාවල් වලට එළියට බහැලා පොඩ්ඩක් යන්න ගියාම තේරෙනවා මේක තේරුම් අරගන්න ඕනේ. ඒකට රකින්න ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන අපි හිතනවට පිරිසක් ඉන්නවා. ඒක ගිහියොද වැඩි පෙවිද්දොද වැඩි කියන එක මට එච්චරම කියන්න බෑ. බෞද්ධයෝද වැඩි අබෞද්ධයෝද වැඩි කියන්න බෑ. ඒ තාරාතිරම් අරකට බලපන්නේ මේ තියෙන උග්‍ර අසහනකාරී තත්ත්වේ නැත්නම් විපිලිසරකම දිහා බලනකොට හැම තාක්ෂණිකම මනුෂ්‍ය විපිලිසර කරනවා. හැම නව සොයා ගැනීමකම විපිලිසර කරනවා. හැම සුපර් මාකට් එකක් අරින්න විපිලිසර කරනවා. හැමදේම කලේ අතල්ලා ගමට ගියොත් විපිලිසරයි. ගම අතල්ලා නියං ගමට ගියොත් විපිලිසරයි. ගම නියං ගම අතල්ලා නගරයට ගියොත් විපිලිසරයි. නියං නගරේ අතල්ලා රාජධානියට ගියොත් ගන්නම දෙයක් නැහැ. ඉතින් ඒ තුලත් ඉඳගෙන පිරිසක් ඉන්නවා කියනකොට තේරෙනවා මේ ධර්මයේ පැවැත්ම ඉතින් අපේ පුත්කලේ ප්‍රයත්නත් වගේ මේක සරුවචනසිකේ අදිෂ්ඨානයක්. ඉතින් ඒක නිසා යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙක් සමාදම් වෙන්න පුළුවන් නම් කෙනෙකුට හිතා ගන්න පුළුවන් නම් මම මේ ගත කරපු මේ චිත්තක්ෂණයේ මාතින් සතුෙක් මරුන්නේ නැහැ. මම මේ ගත කරපු චිත්තක්ෂණයේ මාතින් හොරකමක් සිද්ධ වුණේ නැහැ. මම මේ ගත කරපු චිත්තක්ෂණය තුල මාතුලින් කාමීත්‍යාචාරයක් උනේ නැහැ.
කාමීත්‍යාචාරය කියලා කියන්නේ දෙදෙනෙක් විසින් කළ යුතු දිය කිසිං හමාර කළ යුතු ග්‍රාම්‍ය වැඩක් තමයි මෛතුන සේවනේ. නමුත් ඕනකට වැඩි රූප බලන එකත් බුදුරජාණන්සේ කියලා තියෙන්නේ කාමීත්‍යාචාරය. අත් දෙක ඕනකට වැඩි පිනවනවා. දැන් තියෙන නව තාක්ෂණත් එක බලනකොට ඒක ඉතින් අද ඒ තරම්ම හැම කෙනාම ඉල්ලන්නේ ඉච්චරයි. ඒකෙම විවිධාකාර මේ සද්ද අහන්න තියෙන ආසාවල්. විවිධ සංගීත රටාවල්. විවිධ මන කම්පිනවන නාද රටාවල්. ඒකෙම විවිධ ගන්ධ සුවඳ, විවිධ රස මසවුළු, විවිධ සැප පහසු ඇඳ පුටු කොට්ට මෙට්ට යාන වාහන සහ වල් බూరు අදහස් වලින් පිරිච්ච ඔලුවක්. ඔක්කොම වැටෙනවා කාමීත්‍යාචාරයට. නැත්තම් වැරදි කාමයට. ඉතින් ඒකෙන් වෙන් වෙලා ඉන්න පුළුවන්. දැන් මම කොහොමද ඉන්නේ කියලා බලාගත්තොත් බලන්න කාට හරි ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් සාතික කළ මේ පැයේදී නැත්තම් මේ විනාඩි 10ේදී නැත්තම් මේ තප්පරේ මේ චිත්තක්ෂණේ සතෙක් මරුන්නේ නැහැ. මේ චිත්තක්ෂණේ මැතින් නොදුන් දෙයක් ගැනීමක් උනේ නැහැ. මේ චිත්තක්ෂණේ මගේ හිත ඔය රූප ශබ්ද ගන්ධ රස ආදී මේ ඉඳුරම් පිනවීමට යෙදුන්නේ නැහැ. කාමීත්‍යාචාරය කියන්නේ මෛතුන සේවනේ පැත්තක තියලා. ඉතින් බොරුවක් කේලමක් කිස්සචන පරිසවචනයක් නැහැ කියලා. ඔන්න ඔය 7 අරසා වෙන්න අපිට මොනවද අඩු කියලා බලන්න. මොකක්වත් අඩු නැහැ. ඒක නම් සීලය පංචිල් වල කියවෙනවද, අට සිල් වල කියවෙනවද, නව සිල් වල කියවෙනවද, දස සිල් වල කියවෙනවද, සාමණේර දස සීලේ කියවෙනවද, එහෙම නැත්නම් කෝටි අස්තංග වල සීලේ කියනවද බැලුවොත් මෙතෙන් තියෙන විරමණයක් විතරයි. ඉතින් එහෙම චිත්තක්ෂණයක අපි වග වෙන්න පුළුවන් නම් අපිට මේ චිත්තක්ෂණේ සතෙක් මැරීමක්, හොරකමක්, කාමීත්‍යාචාරයක්, බොරු කේලම්, හිසචන පරිසවචන නැහැ කියලා ඒකට සතුටු වෙන මිනිස්සෙක් මේ කල්පේවත් දැකලා තියෙනවද කොහෙද? යම එක මොහොතක් අපි ගොඩ දාලා මේ මොහොත ඇතුළත මට මෙහෙම දෙයක් උනේ නැහැ කියලා සතුටු වෙන මිනිස්සෙක් ඒක මැනික් කොනට වැඩි අමාරු. ඉතින් අපි නිකමට හිතමු අපි මෙතන නෑ ඉතල අපි විනාඩි 30ක් 35ක් වාඩි වෙලා හිටියානේ. ওই 35 පුරාවටම එක සතෙක්වත් මැරුන්නේ නැහැ. කාමීත්‍යාචාරයක්, හොරකමක්, බොරු කේලම්, හිසචන පරිසවචන නැහැ. කවුද සතුටු වෙන්නේ? මේ කුසල සීලයේ තියෙන්නේ භාවනාව සඳහායි. එහෙම නැත්නම් භාවනා කරන්නේ නැති හැම වෙලාවෙම සිල් කැඩෙනවා කියලා කියන්නකො. සතිමත් නොවන හැම වෙලාවෙම සිල් කැඩෙනවා. මොකද අපි මේ වගවීමක් නැහැ. අපි දන්නේ මොකද වෙන්නේ කායික වාචික මානසික මොකද්ද වෙන්නේ කියලා පොත් ලැබීමක් නැහැ. ඒ නිසා සීලය සතිපට්ඨානෙටමයි, සතිපට්ඨානේ සීලෙටමයි. ඉතින් මේ දෙක අතර තියෙන්නේ පටිච්ච සමුප්පාදයක්. සතිපට්ඨානෙන්තරෝ එහෙම නැත්නම් අපි කිව්වොත් ඒක මේ සතිමත් වෙනවා වර්තමාන මොහොතේ හිත පවත්වන කියන එක දන්නේ නැත්නම් සිල් රැකලා බම්බු ගහන්නේ. මොකද මේ සීලයේ ඇති වැඩේ. ඒ වගේම එක චිත්තක්ෂණයක සතිමත් වීම දන්නවනම් සක්විති රජකමටත් වැඩිය හොඳයි කියලා ඒ කෙනාට මේ බණ කියලා දෙන්න ඕන කමක් නැහැ. සීලයකට තමයි. ඒ වෙලාවේදී විරමණය හරහා නොකිරීම හරහා ඒ දේ වුණාට ඒ දේ දන්නේ නැත්නම් කිසිම ආනිසන්තයක් නැහැ. සර්වඥාන්සේ දේශනා කරනවා බමුණෙක් හරි ශ්‍රමණෙක් හරි මේ ජීවිතය ගත කරන ගමන් කොයි වෙලාවක ඉඳලා හොඳටම අදිෂ්ඨාන කරගෙන ඒ වීතික්‍රමණ කෙලෙස් වෙන්න දෙන්නේ නැහැ. ඒකම දන්න දහංගටයක් දාලා කාය වාචික අකුසල් වෙන්න දෙන්න තු රැගෙන හිටියොත් යාට තේරෙනවා කිසිම කෙනෙක්ගේ කොහොමඩක්වත් ආදර්ශයක් මේ ලෝකේ නැහැ මේ පැත්තට. එහෙම රකින්න එක පැත්තට. නමුත් පුංචි දරුවෙක් ගැන හිතන්නේ කියන්නේ දරුවෝ කවදාකවත් සතෙක් මරන්නේ නැහැ. කවදාකවත් හොරකමක්, කාමීත්‍යාචාරයක්, බොරු කේලම්, හිසචන පරිසොතේ නැහැ. නමුත් මේ මිනිස්සයා මේ පොඩි එකාට දන්නේ නැහැ මම මේ සිල් රැකෙනවයි කියන සානිසංස නැහැ. පොඩි දරුවට ආනිසංස නැහැ. දැන් මෙතන තියෙන්නේ දැක දැන සිල් රකින්න ඕන. ඉතින් එතකොට අඟුලිමාල සිල් රැකපෙහි හිතන්නකෝ. එදාම චණ්ඩාසෝක රජුරෝ කාලිංග යුද්ධයෙන් පස්සේ විශාල ලේ ගංගාවක් දැකලා ඇති වෙච්ච කම්පණයෙන් පස්සේ ආයි මරන්නේ නැහැ කියලා ගත්තට පස්සේ හැම චිත්තක්ෂණයකම තේරෙනවනේ.
ඊටාම ඡන්ද චරිත ටික ඔක්කොම මහසී සාඩෝ ස්වාමීන් වහන්සේ සීල පරිච්ඡේදයේ මුළු ත්‍රිපිටකයේම තියෙන. ඒකතු කළා දාලා තියෙනවා මේ නිවන් දැකපු ඇත්තෝ මෙන්න මෙතෙන් නිකන් පව් කර කර ඉඳලා තියෙනවා. තාමත්ම කැපිපේන චරිත ටික තේරම එකතු කරලා තියෙනවා. ඒව බලපාල නැහැ නිවන් දැකීමට. ඒගොල්ලන්ගේ ඒ නරක දැකපු දවසේම ඒක නොකර සිටීමට ගන්න අදිෂ්ඨානයේ ජීවිත පරිවර්තනයක්. ඒක මේ බණ කිව්වටවත් අපාය පෙන්වුවටවත් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ළඟදී මං හම්බෙන්න ආවා ඒ නෝන මාත්‍යා කියනවා මේ මට සතිපාසල ගැන ඔබ වහන්සේලාගේ වැඩ පිළිබඳ මට පුදුම විදිහට උදව් කරනවා. මට හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මං අහගෙන හිටියා. යා කියනවා දැන් ඔබ වහන්සේලාගේ ওই සතිපාසල නිසා ළමයි ඔක්කොම සාන්ත දාන්ත වුණොත් උන්ට කවදාකවත් සතිය පිටින එකක් නැති වෙයි කියලා. උන්ට හිතුවක්කාරකම් කරවෙන්නේ නැත්තම් කවදාකවත් සතිය පිටන්නේ නැහැ ආමුදුනේ. මම මේ જાති හිතුවක්කාර ගෑණියක් මට ඔබ වහන්සේක බණ අහපු ගමන් පට්ට ගන්නකොට තේරෙනවා වෙනස තේරෙනවා මට දැන්. ඒ නිසා මේ මිනිසුන්ගේ කරන ඔය කඩප්පුලි වැඩ නතර කරන්න යන්න එපා. ඔය කරගෙන යන්න අරින්න යන වෙලාවෙ ඌට රත් වෙන වෙලාවක රත් වෙච්ච වෙලාවක කියලා දෙන්න. ඒකට තේරෙනවා සාසනය කියන්නේ මොකක්ද කියලා. මගේ පැචාල හම්බෙච්චාම කියන්නේ මට පේන්නේ මේ භාවනාව හරියන්නේ කඩප්පුලියන්න විතරයි කියලා කියනවා. හිතුවක්කාරකම් කරන කඩප්පුලි කට්ටියට පට්ට ගන්නකොට තේරෙනවා. මොකද කරලා තියෙනවනේ ඇති වෙන්න පව් කරලා තියෙනවා. ඒ කරන කොටත් කරන්නේ නිකන් ওই ඇබ්බැහියට ඔය කරනවා. එහෙම නැතුව මහා ලොකු අපරාධ හිතින් කරනවනේ. ඊට පස්සේ සීලයකට ඇවිල්ලා බණ බණ ඒකත් ඉච්චරම අනුවක් නැහැ. හැබැයි වෙනස තේරෙනවා. ඒක නිසා මේ මහසි සාඩක පොතේ පරිච්ඡේද 7ක් තියෙනවා. පරිච්ඡේද 7ම ගත්තම් පිටු 1000ක් පරිවර්තනය කරා මං. ඒකෙදී සීලය ගැන ඒ තිබිච්ච කැපිපේන චරිත සරකාණී උපාසක එහෙම නැත්නම් තම්බදාටික එහෙම නැත්නම් පසු කාලීන තමයි අශෝක රජුරු එහෙම නැත්නම් අඟුලිමාල්ලාගේ සම්පූර්ණ විස්තර කරලා තියෙනවා. ඔය එක්කෙනෙක්වත් පන්සිල් අරගෙනවත් නැහැ. බුදුන් සරණ ගිහිල්ලත් නැහැ. එකපාරටම අවබෝධයක් ලැබුවා. ඒකයි දැන් මේ කියන සමාදාය සික්කත සික්ඛාපදේසු කියලා එමෙත් රකින්න මේ කුසල සීලයේ මේ භාවනාට යොමු වෙනවා කියන එකයි අතර තියෙනවා මොකද්ද මේ පරිවර්තන ලක්ෂණයක්. එහෙම නැත්නම් ජීවිත පරිවර්තනයක් වෙනවා. ඒක මේ සබාවට මේක වෙයිද කියලා නම් විශ්වාස කරන්න බෑ. නැවත හොඳ අවදියෙන් අහුම්කම් දෙනකොට කෙනෙකුට කොයි වෙලාවෙ වෙයිද කියලා කියන්න බෑ. ඒක නිසා පිට තියෙන ටික සීලබ්බත පරාමාස වලට යනවා. කෘත්‍ය සම්පාදනය කරන්නේ නැති ඔගේ මහ පිට ලොකු ලෙල්ලක් තියෙනවා. ඒක නෙමෙයි මෙතන අවශ්‍ය කරලා තියෙන්නේ. Tamanda ජීවිත පරිවර්තනයේ වීම සඳහා කායික වාචසික දෙකේ අපේ එක හික්මීමක් ශික්ෂණයක් තියෙනවා. ඒක අපි තිරසනෙක්ගෙන් නැත්නම් අපි ඉස්සර ගත කරපු ජීවිතේ වෙන් වෙන තැන. ඉතින් ඒ සීලය ඊගාවට තියෙන සමාධි ප්‍රඥා කියන භාවනාවට අත්‍යවශ්‍ය ලක්ෂණයක්. ඒක අදිෂ්ඨාන මට්ටමකින් වෙනවා කියන එක තමයි ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ. අඟුලිමාලට කතා කරනකොට එහෙම නැත්නම් සුද්ධෝදන රජුරන්ට වීදීජිනේ සර්වචනංශ බණ කිව්වේ. මහරජා අපි ඇවිල්ලා බ්‍රහ්මවංශ මේ බ්‍රහ්මවංශේ මේක තමයි බ්‍රහ්මවංශේ වැඩපිළිවෙල කියනකොටම උඩුකයට මොකොත් ඇඳලත් නැතුව කලබලේ සෝවාන් වුණා පාරේ වීදියේ මැද. ඉතින් දැන් අපි කොච්චර සිල් ලක්ලා තියෙනවද කියලා බලන්න මං කියන්නේ. බොරු සිල් හරි කමන්නේ. අපි අම්මේ මරලගේ දෙයක් වෙච්ච ගමන් හිටගෙන සිල් ගන්නවා ඉඳ ගන්නකොට කැරෙනවා. හැම වැඩක්ම පටන් ගන්න විතර අසවල් මහානිකාය මහානායක ආමතු ඕන සිල් දෙනවා. ඉතින් මේකට සිල් ගන්නව ගත්ත විතරයි. ඊගාව බිම තිබ්බා වගේ නිකන් රොඩොක්කේ තිබ්බ දෙය බිම තිබ්බා වගේ මේ මොකක වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් මේ කියන සිද්ධිවල පැහැදිලිව පේනවා චරිතයේ වෙනසක් ඇති වෙනවා. එහෙම නැත්නම් හැරවුම් ලක්ෂයක් තියෙනවා කියලා. ඉතින් අන්නේ හැරවුම් ලක්ෂයේ සිදුවෙන අවස්ථාවයි ඊට ඉස්සෙල්ලා අපි මේ ඒ සඳහා පෙළ ගැහෙන අවස්ථාවයි දැකපුවාම කියනවා අපි නිකන් ඒ ඇත්තෝ ඒ වෙලාවේදී කරපු දේ අනුකරණය කරමින් පුළුවන් තරම් ගත කරනවා. ඒ සීලවන්තව ජීවිතය ගත කරනවා. හැබැයි ඒ ගත කරන හැම මොහොතෙම ඔය කියන පරිවර්තනය වෙන්න පසුබිම සකස් වෙනවද නැද්ද කියන එක අපි විවෘතව තියාගෙන ඉන්නවා.
නමුත් එහෙම කරගෙන ඉන්නකොටත් සිල්පද කැඩෙනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් මේ කැඩිච්ච සිල්පද වලින් අද තහල තිබුණ එක්කනේ කර්ම රැස් වෙනවද නැද්ද? නැත්නම් ඒ ක්‍රියාවලින් කර්ම රැස් වෙනවද නැද්ද කියලා අපි කාගෙන් අහන්නේ? හැබැයි මේ සතිපට්ඨානේ වඩන කෙනාට නැත්නම් සතිය කියන එක තේරුම් ගත්ත කෙනාට අනිවාර්යයෙන්ම සුළු පැය ගාණක් ඇතුළත සුළු දවස් ගාණක් ඇතුළත පෙන්ලා දෙන්න පුළුවන්. Tamangen මේ සිද්ධ වෙච්ච කෘත්‍යයේදී අකුසල් සිද්ධ වුණාද නැත්නම් නූපන්න කුසල් ඉපදුනාද නැද්ද කියලා ඒ දැක ගන්න පුළුවන්. මේ කොරෝනා CPR පරීක්ෂණේ වගේ පරීක්ෂණයක් මේ සතිපට්ඨාන කියන්නේ. එහෙම නැත්නම් මේ භාවනාව කියන්නේ. ඒ නිසා සීලයක් රැකලා භාවනාවක් නොකරන කෙනෙක්ගේ චරිතයක් ගත්තොත් බෞද්ධයා කියන්නේ මේ මනුස්සයර තමයි. එහෙනම් මොකක්දෝ සීලයක් රකින්න. හැබැයි කවදාවත් ඒක ක්‍රියාවත් වෙන්නේ නැහැ. ඒක මේ සතිපට්ඨානෙට යොමු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සතිය කියන එකට යොමු වෙන්නේ නැහැ. දැන් අනික් මිනිසුන්ට සීලය අදාළත් නැහැ. මොකද මේ ආගම් වල සීලය කියන එකක් නැහැ. ඒවයි තියෙන්නේ පණතක්. එහෙම කෙරුවේ නැත්නම් තෝ අපායට යනවා. ඒව නිකන් අනපනක් දසපනක් කියලා තියෙනවා බයිබලයේ තියෙනවා. ඒව නොකෙරුවොත් අපාගත. බුදුරජාණන්සේගේ අනක් නැති පනක් තියෙනවා. මෙන්න මේක තියෙනවා මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවා මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවා. මම උඹලට අපාය පොතේ නම ලියන්න යන්නෙත් නැහැ. කරපල්ලා කියලා බලපෑම් කරන්න යන්නෙත් නැහැ. ඇත්තත්ව රූප දකිත්වා මෙන්න බඩු. ඉතින් ඒ දේ කවුරු හරි අරගෙන කරනවා නම් ඒ කෙනා මේ ජීවිතයේ ගත්ත අදිෂ්ඨානයකින් දෙයක වෙන්නේ නැත්නම් කරගෙන ආපු සංසාරගත දෙයකින්ද කියන එක 50% හිටලා තියෙනවා. අපිට මේ ජීවිතේ කාටද හේතු ගන්නලා සීලයක් රැකගෙන පුළුවන්ද නැත්නම් සිල් රකින්න කියන මිනිස්සෝ ඒකට හිතාපතාගෙන අවිල්ල තියනවාද කියන එක භාවනා නෙවෙයි මම මේ කතා කරන්නේ. සීලයම වුණත් විශාල විවෘත මාතෘකාවක්. බටහිරේ ඉන්න ඒ විද්‍යාඥයෝ ඒගොල්ලෝ හොඳටම දන්නවා දැන් හැදෙන ජනතාව දැන් හැදෙන પરම්පරාව සිල්පද කැඩීම අභියෝගයක් කරන සුන්දරකමක් කරගෙන ආඩම්බරයක් කරන තමයි ජීවත් වෙන්නේ. මම මෙච්චර ගාන සතුන් මරලා තියෙනවා. මම මෙච්චර කර හොරකම් කරලා තියෙනවා. මම මෙච්චර ගාන කාමීත්‍යාචාරය කරලා තියෙන කියන එක තමයි ඒගොල්ලෝ ඉලක්කම් වලට පෙන්නන්නේ. ඒක තමයි මේ දක්ෂකම් වලට පෙන්නන්නේ. ආන්න එහෙම දක්ෂකම් තියෙන යුගයේ ඒක නොකෙරුවොත් මෙච්චර ආනිසංසතියේදී. ඇයි මේ කෙනෙක් ඒ සිල්පද රකින්න පැත්තට නොයන්නේ කියන එකට පරිේශනයක්වත් සැලසුම් කරන්න බෑ කියලා කියනවා. සිල්ලක රකින්න જાතියක් මේ ලෝකේ ඉපදිලා ඒගොල්ලෝ සිල්පද රැකගෙන යනවද? එහෙම නැත්නම් මේ බණ අහලා සිල්පද වලට පෙළඹෙනවද මේ ජීවිතය ඇතුළත? එහෙම නැත්නම් අපි ගත්තොත් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියන කල දේ ඵල දේ කියන එකේ මූලිකම ප්‍රතිපදාවනේ හික්මීමනේ සීල කියන්නේ ඒක රකින්න පිරිසක් සංසාරේ ඉන්නවා. ඒගොල්ලෝ කොච්චර පිරිහුණත් Taman ඒ කට්ටියත් එක්ක සංසාරේ යනවා. එහෙම නැත්නම් මේ බුදු කෙනෙක් පහළ වෙච්ච පළියට හතර දිශාවට බණ කියලා ඔක්කොමලා සිල් රැකගන්න පුළුවන්. ඉතින් අද අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපි කියන බණ ඔක්කොම අහන්න ඕන කියලානේ. ඔක්කොම අහලා ඔක්කොම සිල්පද රකින්න ඕන කියලා. එහෙම එක බුදු ජානනාංශේ කියලා. දැන්සේ දන්න මේ ඊටාම ගැඹුරු වැඩක් මේ සෙල්ලමට වගේ මේ අපි කරන වැඩේ ඊටාමත්ම ගැඹුරු වැඩක්. ඒක සංසාරගත වෙන්නේ හැබැයි වෙනස් කරන්න බෑම කියන නියත ගතික වාදයකුත් බුදු ජානනාංශේ ගාව නැහැ. ඒ නිසා බණ කියනකොට කියලා දෙනවා මේ බණ අහලා සීලයට පෙළඹෙන පිසක් ඉන්න පුළුවන්. පොතන කාර්යය පරිවර්තන හැබැයි ඒක එක සංසාරයට එක සැරේ වෙයි. කාට හරි තේරුම් ගත්තා නම් යමක් කරලා පින් කරන ජීවිතේ සහ යමක් නොකර සිටලා කරන මේ කුසලයක් අද සම්පූර්ණ බුද්ධ ශාසනය පිටපොට ගිහිල්ලා නේ තියෙන්නේ. සබ්බපාපස්ස අකරණම් කියන එක වෙනුවට දැන් කුසල කරන පින් කරන ලෝකයක් නේ තියෙන්නේ. කරන හැම පින්කමක්ම ගොංකමක් කියලා කිව්වොත් එහෙම කී දෙනෙක් අපිට විරුද්ධව පොළු කඩානේ ඉද. ඒක නිසා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවනේ මම ඒ කටපාඩම් කරගන්න බැලුවා මට හම්බුන්නේ නැහැ. ඒකේ කියලා තියෙන මේ සංඝයාගේ පින්කම් සහ එළුවන්ගේ රණ්ඩුවයි දෙකම එකයි කියලා. එළුව තව එළුවෙක් දැකම උඩ පැනගෙන මයිල් පුම්බගෙන එල්ල ඔලුවට ඔලුව තියලා යනවා යන්න. අපි හිතන්නේ මරාගනි කියලා. පෝරු. සංඝයා කරන පින්කම් සේරමත් එච්චරයි. සංඝයා පින්කම් කරන જાතියක් නෙමෙයි.
සංඝයා දිනේ කරපු පිනට හම්බුලා තියෙන දෙයියෝ තුන බත් කෑ මං කෑවයි කියලා ගිහලා භාවනා කරපළා. මේ සංඝයාද අවංගල්‍ය අධ්‍යක්ෂකවරේ පින්කම් අධ්‍යක්ෂකවරු වෙලා ඉන්නවා. ඒක මහායාන බුද්ධාගම පැහැදිලිව කියනවා මේ තේරවාද සංඝයා විතර මයික් එකක් දීපුවාම ගන්න බැරි වෙන જાතියක් ඇත්තේ නැහැ ලෝකේ දැන් මට වෙලාදී. මයික් එකක් දීපුවාම සංඝයාට අහුණාන. ගලවන්න බෑ. බෝධි පූජා හිටගෙන දෙයි, කවි බණ හිටගෙන දෙයි, විචිත්‍ර ධර්ම කතික වෙයි. ඉතින් සංවිධාන ශක්තියක් තියෙනවා. බෑ ඇතුළත නැහැ. ඇතුළේ සංවිධානයක් නැහැ. ඒ නිසා කට්ටිය හිතනවා නම් සංඝයා වශයෙන් අපි මේ මිනිස්සු මේක දන්නේ නැහැ කියලා අනේ එහෙම හිතන්න එපා. මිනිස්සුන් හොඳට තේරෙනවා. මිනිස්සුන් දැන් පොඩි උන්ටත් තේරෙනවා. බුලොයි හෙළුවෙන් නටන්නේ. ඔය නටන නැටිල්ල හෙළුවෙන් ඊට වැඩිය තමන්ගේ සීලයට රැකගෙන ඉන්නක හොඳයි කියලා. ඒ නිසා මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨියත් කවමදාකවත් ලෝකේ බහුජන මතේ වෙන්නේ නැහැ කියන එක ඒක අටුවා මතයක්. ඒක හදන්න යන්න එපා මේ ලෝකේ ඔක්කොම කර්මේශා කර්මඵලයේ පිළිගන්න જાතියක් වෙනවා කියලා හිතනවා නම් කවුරු නේ බෞද්ධ රාජ්‍ය හදන්න හදන්නේ පිස්සු වෙන්නේ නැහැ. ඒක තාම සුළු පිසක් කරන්නේ. ඉතින් මේ බුරුමේ පඬිස්සාංශ කියන ඒ සුළු පිසට මම අයිති වෙනවා කියනකොට මොන තරම් සතුටක්ද කියලා. ඒ සිල් රකින්න පිසට මම අයිති වෙනවා. හැබැයි විශාල මගේ අම්මා අප්පච්චි මගේ දාදුවෝ නෑදෑ ඔක්කොම සිල්පද කඩන වෙන නැත්නම් ගණන් ගන්නෑ සිල්පද. මන්ට ප්‍රශ්නයක් වෙන්න බෑ ඒක. මොකද මේ සීලේ තියෙන විපිලිසරකම නැති කරන්න මිසක් මේ අල්ලපු ගෙදර සිල් රකින්න නැහැ කියලා මම විපිලිසර වෙනවනම් ඒක කුසල සීලයක් වෙන්නේ ඒක සීලබ්බත පරාමාසයක් වෙනවා. ඒ සමහරු කමඨාන් සුද්ධ කරන්න ගියාම ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙන්නේ මේ භාවනා හරියන්නේ නැති සිල් නැති නිසායි කියලා. ඒක බෞද්ධයට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද බෞද්ධයට මේ සදාචාරවාදී ආපස්ට හැරලා තියෙන්නේ. ඒක මං වඳිනවා මං ඒ දවස්වල ගිහිව ඉන්න කාලේ ඒ සදාචාරවාදයෙන් මාව ගලවලා ඕකට නිකන් පශ්චාත්තාප වෙන්න එපා. කෙරුව දෙයට මට කොහොම කෙරුවක්වත් අකුසල් විඳිනවා. ඉදිරියට ඵලයක් දැන් නෑනේ දැන් කියනවානේ ඕම කරන්නේ කොහොමද එම් භාවනා කරන්න බෑ දත පාරමිතා පිරලා තියෙන්න ඕනේ තීතුක ප්‍රතිසන්දි ලැබලා තියෙන්න ඕනේ ඔක්කොම කරලා තියෙන කාට විතරයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ කියලා අපිට එක එක නැවිලා යාර කෝදු මීටර කෝදු පෙන්වන්න හදනවා. ඒගොල්ලෝ කරන්නේත් නෑ කරන මිනිහට දෙන්නෙත් නෑ. ඉතින් ඒක නිසා ශිල්පදයක් පිළිබඳව කතා කරනකොට අපි නිකන් සරලව ගත්තොත් සක්මනක් කරුවයි කියලා කියන්නේ විනාඩි 5ක්. ඒ සක්මන් කරන කාලය ඇතුළත අපිට තේරෙනවා නම් මොකක්වත් අනිසංශයක් එපා. මම කතා කරේ හිටියේ නෑ කියලා. මම වචන කතා කරුවේ නෑ කියලා. වචනේ සිදුවන අකුසල් එකක්වත් නෑ. ඇවිදිනකොට නම් ඉතින් ඇත්තට කූඹියෙක් සතෙක් කරේ මේ මැරෙන්න ඉඳී තියෙනවා. නමුත් යන්නේ ඒකට නෙවෙයිනේ අපි අතු ගාලා සුද්ධ කරලා සක්මන කරනවා. හොරකමක් කරන්නේ නෑනේ. කාමීත්‍යාචාරයක් කරන්නේ නෑනේ. ඉතින් භාවනා කරා කියන එක ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත් නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති මේ භාවනා කරා කියන එක විතරයි ඕනේ කරන්නේ. භාවන ලැබෙන ප්‍රතිඵල ගැන කතා කරන්න යන්න ඕනේ. මම කියන්නේ නැතුව නෙවෙයි ඒක කතා කරන්න පුළුවන්. ඒක වෙනම මාතෘකාවක්. නමුත් ඒ වෙලාවේදී සිල්පද රකින්නවා කියන එකට ගත්තොත් එහෙම භාවනා මධ්‍යස්ථානට ආවිල්ලා නැත්තම් මේ පූර්ණ කායන භාවනා කරන වෙලාවක ඇර අපි ළඟ කිසිම ගිනුම් වார்த்தාවක් නැහැ මොනවද උනේ මොනවද නොඋනේ කියලා. ඉතින් ඒ නිසා සීලේදී තියෙන වාරණයක් විරමණයක් ඒ සිල්පදේ නැත්තම් ඒ හික්මීම කියන එක මුල් සිල්පද වලින් කැපෙන කෙලෙස් ප්‍රමාණය ගත්තොත් අපේ සංසාර ගමනේ 80ක් විතරම කෙලෙස් කැපෙන්නේ සීලෙමයි. ඒකට අපි කියනවා වීතික්‍රම කෙලෙස් කියලා. ඒකට අපි කියනවා උල්ලංඝනයේ සමාජ නීති පද්ධතිය උල්ලංඝනය කිරීම. වීතික්‍රමණය කිරීම. ඉතින් ඒ වීතික්‍රමණ කෙලෙස් තියෙන සබාවේ හිටියොත් නේ. අපි තනියම කැලේකට වෙලා හිටියයි කියලා කියන්නේ. ඔය මොනම විල්ලංඝන මං කියන්නේ මේ වැද්දෝ සිල්පද රකින්නයි. එහෙම නැත්නම් මේ සබාගත වෙච්ච නැති ශිෂ්ටාචාරයට පත්වෙච්ච නැති වෙච්ච මිනිස්සු සිල් රකින්නවා කියන එක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. මේ සමාජය විසින් පත් කරන ලද සමාජ නීති පද්ධතියක් තියෙනවා. ආචාර ධර්ම කියලා ඒවට කියනවා. අන්නේ ආචාර ධර්ම කැඩීම තමයි සිල්පද කඩනවායි කියන්නේ. ඒ කියන්නේ දැක දැන කාට හරි කරදරයක් කරන වැඩක් කරනවා. දැක දැන තමන්ට වර්තමානයේ සහ අනාගතයේ වෙන
කරදරයක් කරනවා. Tamanට අනුන්ට කරදර කරනවා. වර්තමානට අනාගතයට කරදර කරනවා. ඉතින් මේ දේවල් කරනවා නම් ඒක ඉතින් සාමාන්‍ය නීති කැඩීමක්. ඒකට වීතික්කම කෙලස් කියලා කියන්නේ. ඒකට තියෙන්නේ 7යි. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය, බොරු කේලම්, හිස් වචන, පරුස වචන. ඉතින් අපි යමක් නොකර ඉන්නේ වෙලාවේදී ඔය 7ම ඊටාම ගොරෝසු භයානකම අකුසල කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක අපිට හුදකලාව කියන වචනෙට එනකොටම සරුවචාන්සේ කියන අරඤ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාගාරගත වෙනවා කියනකොට ඕක ඉබේම කෙරිලා. ඒක හරියට මේ ශල්‍ය කර්මයක් කරන්න ලෑස්ති කරන කෙනා ශල්‍යාගාරයට ගන්න ඉස්සෙල්ලා ඔක්කොම මයිල් කපලා ඇඳුම් ඔක්කොම නිර්වින්දනය කරලා නිර්වින්දනය නෙවෙයි ජීවාණු හරණය කරලා කිරුවේ නැත්තම් ගන්න නැහැ තියටර් එකට. තියටර් එකට ගත්තා නම් ඒ කියන්නේ ශල්‍යාගාරයට ගත්තා නම් අනිවාර්යයෙන්ම සාතිකයක් දෙන්න ඕනේ. ශල්‍යාගාරයේ මෙයාගෙන් කෙලසෙන්න බෑ. ඊට පස්සේ ශල්‍යාගාරයේ පිසු බීජ නැති වෙන්න ඕනේ. ඒ උපකරණ ටිකත් යන්නේන දොස්තරලත් නර්ස්ලත් ඇඳුම් වලවත් තියෙන්න බෑ. ඉතින් ඒක තමයි ශල්‍යාගාරයකට ඒ කියන්නේ ශල්‍ය කර්ම තමයි ඇත්තට ඔය ආයුර්වේද සහ ඉංග්‍රීසි වේදකම අතර තියෙන ප්‍රධාන වෙනස තමයි සිංහල වේදකමේ ශල්‍ය කර්ම කරනකොට ඒ ශල්‍යාගාර නැහැ. එහෙම ගත්ත කැපුවා. ඔය වික්‍රමරාජ වේද මහත්තයා ඔපරේෂන් කරනකොට හොඳට කෙහෙවල්ලෙන් අල්ලලා තියලා බෙල්ල තද කරගන්නවා පිටිපස්සට කපනවා. පුරුෂයෙක් විදිහට බං නන්නන පිටිමියෙක් වගේ කියනවලු කෑ ගහන්න හදනකොට. ඔය මොකක්වත් නැහැ. විදුම් පිලිසුම් ක්‍රම වල මොකක්වත්ම නැහැ. තිබ්බ පිච්චුවක්. ඉංග්‍රීසි දෙකේ ඔය ජීවාණුහරණය සහ මේ මොකද්ද කියන්නේ අපි නිර්වින්දන ක්‍රම දෙකෙන් තමයි ඔය සෙල්ලම් ටික තේරෙම යන්නේ. මේ සාසනේ ඒක තමයි සීල කියන්නේ. ඒක අටුවාචාර්ය වහන්සේ පෙන්නනවා. දැන් අපි එනකොට මේ පව කරන කුඹරක් පව කරනනේ. ওই කුඹර මැද එළවලු කොටුවක් හැදුවොත් එළවලු කොටුවේ මොනම දෙයක්වත් බේරන්න හම්බෙන්නේ නැහැ වැට ගැහුවේ නැත්තම්. යන්නේ නැහැ හැම සතාම අර ලාදලු කොළියට කැමැති. ඒ නිසා ඔක්කොටම ඉස්සෙල්ලා වැට ගන්නවා. ඉතින් සීලය කියලා කියන්නේ අන්නේම ගහන වැටක්. අලි වැට, හේන් වැට, එළවලු කොටුවක වැටක්. එහෙම නැතුව වෙදකම් කෙරුවයි කියලා මේ කොයිතෙන් කෙරුවයි කියලා හරියන්නේ නැහැ. හැබැයි වැට ගහලා නිකන් හිටියට හරියන්නේත් නැහැ. මොකටද වැට ගහන්නේ? වැට ගහන්නේ ඒක ඇතුලේ අපි මේ හේම් භෝගයක් එහෙම නැත්නම් ගඩා ගෙඩියක් වවා ගන්නයි. ඉතින් අපි මේ සීලය රැකෙනකොට අපිට ලෝකේ වට කරලා මේ වැට ගහන්න බෑනේ. පොඩි ප්‍රදේශයක තමයි ගහගන්නේ. මේ වගේ ශිල්පද රකින්න පිරිස පොඩි කම්මතකත ඥාන සම්මාදිට්ඨිය පිළිගන්න පිරිස පොඩි. අපේ දවසක් ගත්තොත් ශිල්පද රැකෙන චිත්තක්ෂණ ගන්න අඩුයි. කැඩෙන චිත්තක්ෂණ ගන්න වැඩි. මේක බලන්න පෞරුෂත්වයක් නෑ අපිට. මයි ළඟින් මෙන්න මෙහෙම වෙන්නේ. කතම් භූතස්ස මේ රත්ත්‍ින් දිවා වීතිපතන්ති इति භික්කවේ අභින්නම් පච්චවෙක්කිතබ්බා. උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න මගේ චිත්ත වීදි වැටුනේ මොන විදියටද? මට තියෙනවාද ඒක පිළිබඳව පොත් ලැබීමක් තියෙනවාද කියලා. ඒ පොත් ලැබීම තමයි සතිය කියන්නේ. කරන දේ දැනගෙන කරනවා. ඉතින් සතියෙන් අපි සතිය වඩන මුවාවෙන් හෝ පැයක් පාරි වෙලා ඉන්නවා. නැත්නම් සක්මනක් කරනවා. නැත්නම් අපි වෙන වැඩක් කරන ගමන් දත්ම දින ගමන් බලනවා මොකද වෙන්නේ කියලා. දාහනේ වළඳන ගමන් බලනවා. ඒක හරියට මේ අන්ධකාරයක වැඩක් කරන කෙනා කාමරේ ලයිට් එක දාගත්තා වගේ. අපි ගිහිල්ලා කාමරයක් අස් කරන්න කියනවා. ඉතින් අපි අස් කරනවා. මොනවද කොතන තිබුණත් දන්නේ නැහැ. කොතන ගිහිල්ලා තිබුණත් දන්නේ නැහැ අන්ධකාරේ. ඉතින් කවුරු හරි කියනවා අනේ ඔහොම අස් කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මේ ලයිට් එක තියෙනවා දාගන්න කිව්වොත් අර අස්පස් කිරීමේ කටයුතු හුඟක් දියුණු වෙනවා ආලෝකය නිසා. ඒ වගේ අපි කරන වැඩේ මොනව හරි කමන්නේ. ඒකේ ආයේ මේ ඥාන පිරිමේ ભેදයක්, ඉරියව්පත ભેදයක්, අරමුණු ભેදයක් නෑ. කරන දේ හරියට දැනගන්නවා කියලා අපිට ඒක දැනගන්නව නම් අපිට මේ දැනගෙන අකුසලයක් කරනවා කියලා. මම ඒ කරපු වෙලාවේදී මට ඕනේ උනේ වාඩි වෙලා ඉන්න. මගේ හිත සින්දුවක් ඇහුවා. ළගමේ සින්දුවක් ගියා මම ඒ සින්දුව ඇහුවා. ඒතර මම දන්නවනේ මෙන්න මේ ටිකේ මම සින්දුව ඇහුවයි කියලා. අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මම භාවනා වුණේ නෑ මට අරමුණේ හිත තියාගන්න බෑයි කියලා.
නමුත් හරියටම දන්නවනේ සින්දුවක් ඇහුවේ කියලා අපිට ලියලා අස්සම් කරන්න පුළුවන් නේ. ඇහි කෙලෙස් එකතු වෙලා නැහැ නේ වෙලාවේ. නාසයේ කෙලෙස් එකතු වෙලා නැහැ නේ වෙලාවේ. දිවේ එකතු වෙලා නැහැ නේ වෙලාවේ. කය එකතු වෙලා නැහැ නේ ඒ වෙලාවේ. කනේ විතරයි. ඒක හරියට දන්නවනම් මේ ඉඳුරම් 6න් එක ඉඳුරෙක් නන්නත්තර වෙලා. ඒක දන්නවනම් අනික් ඉඳුරු පහම බේරුණයි කියන කතාව යෝගාවචරයට හම්බෙන අතිරේක ලාභය. මොකද එයා මේ හිතේ යන තැන පිළිබඳව ට්‍රැක් එක ලකුණු කර ගන්නවා. යන දිහා බලනවා. ඊට ඉස්සෙල්ලා තමයි මොනවත් නොකර සතිය පිහිටලා බලනවා. මෙයාට දෙන්නේ හුස්ම ගන්න එක ඉබේ සිද්ධ වෙන්න ගන්නවා. ඉඳගෙන ඉන්නවා විතරයි. මේක තියා මොකද වෙන්නේ කියලා බලන්න. ඕක බලන්න පෞරුෂත්වයක් කාටවත් නැහැ. හැකියාවක් කාටවත් නැහැ. මේ අකෝ සීල්පද ඔක්කොම නතරයි. මගේ අවධානය තියෙන්නේ අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිදුවෙන ජීවිත යාත්‍රාව විතරයි. මරලා නැති බව දැනගන්න එක විතරයි. නිින්ද කියලා නැති බව දැනගන්න එක විතරයි. 80න් මත් වෙලා නෙවෙයි. ඔය තුන නිවනෙන් කිසිම වෙනසක් නැහැ. මේ ආධුනික වාඩි වෙච්ච යෝගාවචරයක් යෝයි වෙලාවක හරි දැනගන්නවා නම් මම මේ ඉඳගෙන ඉන්නකොට මම මැරිලා නැහැ, නිින්ද ගිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, සීමුර්ජා වෙලා නැහැ කියලා ඔන්න දැනීම විස්තර කරන්න බෑ. මොනම භාෂාවකින්වත් විස්තර කරන්න බෑ. මම නැවතත් කියනවා යම් කිසි කෙනෙක් වාඩි වෙලා සීලයකට හිත දැම්මනම් නැත්තම් පුළුවන් වුණා නම් කොයි හරි වෙලාවක එළඹ වෙන්න එළඹ වාසය කරන්න ඒ චිත්තක්ෂණේ විස්තර කරන්න වචන කිසිම භාෂාවක නැහැ. වෙන විදිහකට ඒකේ විස්තර කළ හැකි යමක් තියෙනවා නම් ඔක්කොම කක්ක කියලා. ඒක සෙන් බුද්ධාගමේ පැහැදිලිව කියනවා whatever maybe you can explain will not be eternal tao කියලා. ඉතින් ඒ වගේ දෙයක් මෙච්චර නහය යට තියාගෙන මෙච්චර අස්පනා පිට තියාගෙන අපි ඔක මෛත්‍රී බුදුහාමරණ දාන්නයි එහෙම නැත්නම් ඔය දිගට යනවා වෙනුවට අන්නේ විදියට මේ ජීවිතේ දැන් මේක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් කියන එක කියන්න ගියාම ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඉන්න කට්ටිය කියනවා ඌවා කියන්නේ ගිහිල්ලා නිවනෙන් බුද්ධ ආගම අයින් කරන්න හදනවා බුද්ධ ආගමෙන් නිවන අයින් කරන්න හදනවා කියලා. මේ සතියෙන් කරලා දෙන්නේ මේ මොහොතේ මම සතියෙන් හිටියානම් ඒ මොහොතේ නිවන්. ඒ මොහොතේ පව් නැහැ. ඒ මොහොතේ ජීවත් වෙනවා. මැරිලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. එහෙම කරන්නේ කොහොමද? ඌවා මේ අනවශ්‍ය විදියට මේ ඌවා බුදුහාමර කියපු දේවල් නෙවෙයි. එහෙමනම් ඔය නිබ්බාන ගාමිනී ප්‍රතිපදා ඉච්චර අමාරුයි කියන්නේ. නෑ මේක මේ පරිේශණය කළ හැකි තදංග නිබ්බුතියක් මේ කතා කරන්නේ. චිත්තක්ෂණ වශයෙන් ක්‍රණ බංගුර වශයෙන් තියෙන නිබ්බුතිය. අන්න ඒ දේ ඒ විදියට පැහැදිලි කරලා දුන්නොත් ඕනම කෙනෙකුට කරලා බලන්න හිතෙනවනේ. එක පුඩක් වාඩි වෙලා මේ මොකද වෙන්නේ කියලා බලන්න ඉන්නවා. ඒකද අද කමටහන් දෙනවා කියලා කරන්නේ. නැත්තම් ජප මන්ත්‍රයක් දීලා ඕන මේ කරනකොට අරෙයි මෙහෙයි කියලා මේ කරන කතාවක් නේ. ඒක අනිවාර්යයෙන් බුද්ධ ඥානච පහළ වෙන්න ඉස්සලා ඉන්දියාවේ තිබිච්ච දෙයක් නේ. ඒ ජප මන්ත්‍ර කියන්නේ ඔළුව ක්‍රේල් කරන මොක කන්ඩිෂන් කරන දේකුයි. මේකේ තියෙන ඩී කන්ඩිෂනින් මොකක්වත් නැතුව බලනින් එක. ඉතින් ඒකයි සීලයයි දෙකම සමාන වෙනවා ඉතින්. සතුන් නොමර හොරකම් නොකර කාම මිත්‍යාචාර නොකර බොරු කේලම් හිස් වචන පරිස වචන නැති බවයි සතියෙන් කරන ඒ බව දන්නකම. මයි ළඟ අනිවාර්යයෙන් මේ ටික දන් තියෙනවා නම් මෙන්න මේ අකුසලේ තියෙනවා කියලා දාන්න. ඒක නැතිව නැති බව දැනගන්නට වැඩි දක්ෂකමක් තියෙන ස්වයං විවේචනයක් ඒ වෙලාවෙදිත් මගේ හිත පිට ගියයි කියලා දැනගන්න. ඉතින් ඒක අපි මම හිතන්නේ අපි දැයෙන දුරට අද සාකච්ඡා කරන වෙලාවේදී පුළුවන් තරම් මතු කරගත්තා. ඉස්ලාම සතිය කියලා කියන්නේ මේ අන්ධකාර ගුහාවට ලයිට් එකක් දාගන්නේ. තේලපජ්ජෝතා තෙල් පහනක් ගෙනල්ලා දැක්කවා වගේ. එතකොට මේ තියෙන දේ දිහා අපි බලන්න පුදුම අකමැත්තක් තියෙනවා. පුදුම ද්වේෂයක් තියෙනවා. බලන්න බැරිකමක් නෑ. ඕනම කෙනෙකුට මේ කියන්නේ සතෙක් මරමින් ඉන්නකොට හරි කමන්නේ. මැරෙන කම හරි කමන්නේ. අම්මා මැරෙන වෙලාවට හරි කමන්නේ බලන්න පුළුවන්. ඒක මානව මනසේ තියෙන සුවිශේෂී හරස්කඩ. ඉතින් හරස්කඩ දැකීමෙන් මෙච්චර වෙනසක් වෙයි කියලා විස්තර කරන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙද්දි මේ බුද්ධ ධර්මයේ පිළිබඳ කතා කරන කිසිම තැනක මේවා නොකියවෙන එක කිසිම තැනක මේක විස්තර නොවෙන එක
මම හිතනවා ඒක අභියෝගයකට අපි ගන්නවා මිසක් කාටවත් දොස් කිය ඉන්න ඕන කමක් නැහැ. බස්සේ බලන්න කොයි වෙලාවකරි ටිකක් භාවනා කරලා ත්‍රිපිටකය කියවලා බලන්න මෙච්චරයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. සූත්‍ර වල අන්තර්ගත වෙලා තියෙන ඔච්චරයි. නමුත් දීලා තියෙන අර්ථකථන ඉතින් බුද්ධ ධර්මයට ඔහොම දීලා තියෙනවා නම් බයිබලයේ අර්ථකථන කොහොම වෙන්නේද කියලා හිතන්න. කුරානයේ අර්ථකථන වලට මොනවා වෙන්නේද කියලා හිතන්න. මහා භාරතයේ අර්ථකථන වලට මොනවා වෙලාද කියලා හිතන්න. පරිශී ආගමේ අර්ථකථන වලට මොනවා වෙලාද කියලා හිතන්න. ශීඛ ආගමේ මොනවා වෙලාද කියලා. ඉතින් ඒ හරපද්ධතියට බහින්ද ඒ සීලයෙන් කරන හික්මීමයි ඊගාවට කරන මේ සමතහව විපස්සනාට වැටෙන මේ සති චිත්තක්ෂණේ කෙරෙන. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්න ඉස්සලා මේ කියන්නේ සතිය කියන එක හඳුන්වා දෙන්න ඉස්සලා කියනවා ඒකායනෝ වයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ඔය විසුද්ධිය මහණනි එකම ක්‍රමයයි යොකට තියෙන්නේ සතිපට්ඨානෙ විතරයි. ඒ වර්තමාන මොහොතේ මගෙන් මේ කයින් වචනෙන් අකුසල වෙන්නේ නැහැ කියලා දැනීමටමයි විසුද්ධිය කියන්නේ. එහෙම නැත්නම් මේ බෙර ගැහුවටවත් හඳුන් කුරුපත්තු කරාටවත් බෝධින් වහන්සේ වටේ කැරක් කැරක හිටියටවත් වෙන්නේ නැහැ. වෙන්න පුළුවන්. බෝධින් වහන්සේ ඔගේ වැඩ කින් දැන් සතිමත් වෙන්න බැරි නෑනේ. මලක් පූජා කරනකොට සතිමත් වෙන්න බැරි කමක් නෑනේ. ඉතින් ඒ කරන දේ දත්ම දෙන එක වගේ දෙයක් සතියෙන් කිරීමෙන් ඒකේ මේ ආනිසංස වාරය එහෙම නැත්නම් ඒක ඔසවා තබන ගතිය එහෙම නැත්නම් ඒකේ තියෙන උත්ප්‍රේරණ ශක්තිය මනාකොට වැටෙන්නේ බුදුහාමුදුරන්ට පමණමයි කියලා ඥානපෝනික ස්වාමීන් ලියලා තියෙනවා. කෙනෙක් සතිමත් මොහොතක ගත කරනකොට ඒකෙන් ලැබෙන ආනිසංස බලමහිමය ආධුනිකයට තේරෙන්නේ නැහැ. පෘථග්ජනයට තේරෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. නමුත් ඒක තේරෙන වැඩිම කෙනා බුදුරජාණන් වහන්සේට ඒක නිසා දවස් 45ක් මේ අපිත් එක්ක ජීවත් වෙලා තියෙනවා මහ පොළොවේ. පුල්ලුවන් තරම් කියලා තියෙනවා. මේ සරල වැඩක් මේකේ තියෙන්නේ. සීලෙත් තියෙන්නේ විරමණයක්, මේකෙත් තියෙන්නේ විරමණයක්. ඒ නිසා කරලා බැලුවොත් කරලා බලන්න ඉස්සෙල්ලා නම් කාටවත් කියන්න බෑ. කරලා බැලුවොත් තව අවුරුදු 7කින් මේක සාතික් කරතයි. අඩුම දවස් 7කින් සාතික් කරතයි. දැන් අද මේ සතිපාසලට සම්බන්ධ වෙච්ච යාගේ තියෙන ප්‍රධානම දේ තමයි හිතුවට වැඩිය ඉක්මනට ඒක ලැබිලා අපි හිතුවේ නෑ ස්වාමීන් වහන්සේ මේක මෙහෙම වෙයි කියලා කවි කියනවා. ආපහු අපිටම ඇවිල්ලා අත්දැකීම් කියනවා පුදුමයි ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් බැලුවොත්. ඒ පැරේ බලන ක්‍රමයේ තමයි. එළඹෙන ක්‍රමයේ තමයි. ඒ නිසා අද පළවෙනි දවසේ නිසා අපිට හිතා ගන්න බෑ. ඒ වගේ ලොකු වෙනස්කම් වෙයි කියලා වෙන්න බැරි නෑ. නමුත් මේක ටික දවසක් කරලා බලනකොට අපිට තේරෙයි මේ පටන් ගත්ත මේ ආරම්භය. ඒක විප්ලවීය වෙනසක් ඇති කරනවා, හැරවුම් ලක්ෂයක් ඇති කරනවා. මොනම අඩුපාඩුවක්වත් නැහැ මේක කරන්න. මොනම නුසුදුසුකමක්වත් නැහැ මේක කරන්න. ඕනම වෙලාවක පටන් ගන්න පුළුවන්. පටන් අරගත්තොත් එකතු වෙන මේ මල් මාලයට මල් ලැබුණා වගේ සතිමත් චිත්තක්ෂණවල මොකද්දෝ ගැම්ම කැමක් තියෙනවා. මොකද්දෝ Java කැවීමක් තියෙනවා. මොකද්දෝ බලගැන්වීමක් තියෙනවා. අන්නේ බලගැන්වීම උනාට පස්සේ manussත්වයේ ඉක්මවල අපි හිතාන ඉන්න manussත්වයේ ඉක්මවල බොහෝම ඉක්මනට අදිමානුෂික නැත්නම් අතිමානුෂික තත්ත්වවලට යන්න පුළුවන්. ඒකට ඕන කරලා තියෙනවා පිට ලෙල්ලේ තියෙන කෙලස් ටික පොඩ්ඩක් අයින් කරන එක විතරයි. ඒක මේ ලොකු කෙලස් කහටක් පිට නැහැ. ආගන්තුක උපක්ලේශ ටිකක් තියෙනවා. ආන්නේ ටික ගියාට පස්සේ අපිට තේරෙනවා ඇතුලේ මනුස්සකම කියන එක මොකද්ද කියලා. ඉතින් අද මේ වෙලාවේ මම හිතනවා දැන් සමාප්ත කරන්න වෙලාව. මම බලාපොරොත්තු වෙනවා හෙටටත් මේ සූත්‍රය මේකට කියන්නේ සීල සූත්‍රය කියලා. මේක තියෙන්නේ සතිපට්ඨාන සංයුත්තේ. මේ අනුව අපිත් අවදුරටත් අපිත් අත්දැකීම් ඇතුව සාකච්ඡාවක් සහ ධර්ම දේශනාවක් කරනවා. පුළුවන් තරම් බලන්න ওই දීලා තියෙන මූලික උපදේශ අනුව මම දැන් මෙතන කියන අත්දැකීම් එකතු කරගත්තොත් මම හිතනවා ඒක මොකක්ද කියන්නේ සංවාදයක් බාටපත් වෙන කරන්න පුළුවන්. අනිවෙනි සංවාදයකට තොරතුරු හොයාගන්න ධෛර්යය වෙනස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා